අයිබෝන් දරුවනේ අපි අදත් සූදානම් වෙන්නේ තවත් අලුත් ලංකා සිතියමක් ලකුණු කරන්න. හැබැයි මේක පොඩ්ඩක් වෙනස් විදිහකට මම කරන්නේ. පුංචි අභ්‍යාසයක් විදිහට සහ ඒකම ඔයාලට මතකය ටිකක් වැඩි වෙන්න තව අපේ තියෙන විෂය නිර්දේශයේ තියෙන කරුණු කීපයක්, ඒ කියන්නේ පෙළ පොතේ තියෙන කරුණු කීපයකුත් මතක් වෙන විදිහට තමයි මම මේ සිතියම අභ්‍යාස කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම ඒකෙදී මෙහෙම මේක ලකුණු කරන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒ කියන්නේ ඔයාලට මම පුංචි ඉංගියක් එක්ක තමයි මේ ස්ථානය හඳුන්වා දෙන්නේ. මෙන්න මේ විස්තරයක් එක්ක. එතකොට ඒ විස්තරය අනුව අපිට මේ ස්ථානය අඳුරගෙන තමයි ලකුණු කරන්න ඒ කියන්නේ ලකුණු කිරීමේ ක්‍රමය කරන්නේ. එතකොට මම මුලින් මේ විස්තරය පොඩ්ඩක් කතා කරනවා. මොනවද මේ ස්ථානය කියලා අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉන් පස්සේ අපි අභ්‍යාසය කරනවා. එතකොට එතනින් මම මුලින්ම ඔයාලට කියනවා මෙන්න මේ ඉඟි කීපයක් මම මෙතනදී ස්ථාන 20ක් ලකුණු කරන්න බලාපොරොත්තු වෙනවා ලංකා සිතියමේ. මම ස්ථාන කිසිම දෙයක් ලකුණු කරන්නේ නැතුව මම මුලින්ම ඔයාලට කරුණු කීපයක් කියලා දෙන්නම්. ඒ තමයි එකක් මේ ධාතුසේන රජතුමා සම්බන්ධයෙන් තියෙන එක ඉඟියක් මම දෙනවා. ඒකේ ඒ කියන්නේ මම කතා කරන පළවෙනි ඉඟිය මේක. ධාතුසේන රජතුමාගේ කාලේ ප්‍රධාන වාර ව්‍යාපෘතියක් ගැන තමයි මේ කතා කරන්නේ. මේ වාර ව්‍යාපෘතිය ඊටාම සුප්‍රසිද්ධ වාර ව්‍යාපෘතියක්. ඒකම මේක තියෙන ස්ථානයේ ආසන්නයේ ඊටාම සුප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමාවකුත් තියෙනවා. හිටි බුද්ධ ප්‍රතිමාවක්. ඉතින් මේක ඔයාලා අඳුරගත්තා නම් මේ ස්ථානය ලියා ගන්න පුළුවන් මොකක්ද කියලා. ඊළඟ වටේදී අපි මේක ලකුණු කරනවා. මම නැවත කියන්නම් මේක ධාතුසේන රජතුමාගේ ප්‍රධාන වාර ව්‍යාපෘතියක්. ඒ වාර ව්‍යාපෘතිය ළඟ ඒ අඳුර ගන්න පහසු වෙන්නේ අපිට ඒ වාර ව්‍යාපෘතිය ආසන්නයේම ඊටාම සුප්‍රසිද්ධ හිටි බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ලංකාවේ සුප්‍රසිද්ධ හිටි බුද්ධ ප්‍රතිමාවක්. ඒක කොහොම වලට මතක් වෙයි. ඒක තමයි පළවෙනි ස්ථානය අපේ. එතකොට දෙවෙනි ස්ථානය මම ඉංගිය දෙන්නේ ශ්‍රී ලංකාවට බටහිරින් ඉන්දීය සාගර කලාපයේ සක්‍රියව තිබුණු අන්තර්ජාතික වෙළඳ කටයුතු පස්සේ කාලෙක ක්‍රමක්‍රමයෙන් නැගෙනහිර පැත්තට මාරු වෙනවා. මේක විශේෂ සිද්ධියක්. ඒ කියන්නේ ලංකාවට කියන්නේ අපේ ලංකාවේ බටහිර දෙසින් තමයි මුලින්ම මේ බටහිර වෙරළාශ්‍රිත නැත්නම් බටහිර සහ වයමදිග වෙරළාශ්‍රිත තමයි ලංකාවේ මුල්ම කාලේ මේ විදේශ වෙළඳාමට සම්බන්ධ ප්‍රධාන වරායන් ටික තිබුණේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මහාතිත්ත වරාය, ඒකම සූකරතිත්ත වරාය, ඒක උතුරු පැත්තට සහ උතුරු පැත්තට බර වුණාට අපේ ලංකාවට බටහිර පැත්තෙන්නේ. බටහිර සහ වයම පැත්තට බරව. එතකොට ඒ වරාය දෙක එකම කල්පිටිය ඒ වගේ ලංකාවේ තියෙන වරාය කීපයක් තියෙනවා. ඒව තමයි මුල් කාලේ තිබුණේ. හැබැයි පස්සේ කාලෙක මොකද වෙන්නේ? මේක නැගෙනහිර පැත්තට මාරු වුණා විශේෂ හේතුවක් මත. ඒ හේතුව මම මෙතන පැහැදිලි කරන්නේ මේක මේ අන්තර්ජාතික වෙළඳාම සිදුවන වෙනසක් ඒක ටිකක් දීර්ඝ කතාවක්. ඒ නිසා මම ඒක කියන්නේ නැහැ. නමුත් මේ වෙළඳාම මේ විදිහට මාරු වුණාට පස්සේ මේ වෙළඳාමෙන් ලාභයක් ලංකාවට ලබා ගන්න නම් ලංකාවේ අගනගරයත් මාරු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. ඒක අනුව මහා විජයබහ රජතුමා තමන්ගේ අගනුවර කරගත්තේ මෙන්න මේ කියන නගරය. මේ මම දැන් ඉංගියක් වශයෙන් කිව්වේ මොකද්ද නගරය කියලා ඔයාලට හිතා ගන්න වෙයි. මොකද්ද මේ මහා විජයබහ රජතුමා තෝරගත්ත අගනගරය කියලා. ඒක අපේ දෙවනි ඉංගිය. තුන්වෙනි ඉංගිය මම මේ කතා කරන්නේ ගංගාව ගැන. දැන් ඔයාලා ලකුණු කරනවානේ ගංගාව. ඒ ගංගාව ගැන විස්තරයක් කියනවා නම් මේක මුහුදට වැටෙන්නේ ඊටාම සුප්‍රසිද්ධ ඒකම මේ දැන් ආගම් ભેදයක් නැතුව ගොඩක් අය අතරේ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් ළඟින්. හින්දු කෝවිලක් ළඟින්ම කියන්නේ හින්දු කෝවිලක් තියෙනවා යා ආසන්න ස්ථානයක. හින්දු කෝවිලකට ආසන්න ස්ථානයක්. එතකොට හින්දු කෝවිල අසලින් ගලාගෙන ගිහිල්ලා මේ ගංගාව මුහුදට වැටෙනවා. මම කියන්නේ හින්දු කෝවිල පේන තෙක් මානෙන් ගලා යනවා කියන එක නෙමෙයි. අපි සිතියම ලකුණු කරනකොට මේ ආසන්නේ හින්දු කෝවිලකුත් අපිට ලකුණු කරන්න පුළුවන්. එතකොට මේ ගංගාව ළඟ තව විශේෂ දෙයක් තියෙනවා. මේ ගංගාව ආශ්‍රිතව දෙවන නාගරීකරණ යුගයට ආйти අගනගර, ඒ කියන්නේ පාලන මධ්‍යස්ථාන දෙකකුත් තියලා තියෙනවා. දෙවන නාගරීකරණයට ආйти පාලන මධ්‍යස්ථාන දෙකකුත් තියලා තියෙනවා. මොකද්ද ගඟ කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. ඒ තමයි අපේ තුන්වෙනි ඉංගිය. එතකොට හතරවෙනි ඉංගිය තමයි මම කතා කරන හතරවෙනි ඉංගිය දෙවන පෑතිස් රජ සමයේ සිදුණු ශ්‍රී මහා බෝධි රෝපණයට සම්බන්ධ කතාවක් මේක. එතකොට මේ ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයට ආරාධනා ලැබලා දකුණු පැත්තෙන් ලංකාවේ දකුණු පළාතේ පිරිසක් මේකට ආවා කියලා කියනවා. දකුණු පළාතේ එක්තරා ප්‍රදේශයක පිරිසක්. අපි මේ ස්ථානය හඳුනා ගන්නයි මේ හදන්නේ. එතකොට මේ දකුණු පළාතේ මේ ගම්මානය
මොකද්ද කියලායි මම අහන්නේ. මම පුංචි තව උදව්වක් කරන්නම් මේ ගම්මානේ නැත්නම් මේ ස්ථානය කියන එක දැන් අද කාලේ ඊටාම සුප්‍රසිද්ධ Hindu ආගමකට සම්බන්ධ. නමුත් හැම ආගමකම කට්ටිය වන්දනාවේ යන එකම බාරහාර ඔප්පු කරන යන ස්ථානයක් තියෙනවා. මේ ස්ථානයක් තමයි මේ නමිනුත් ප්‍රසිද්ධයි. එතකොට ඒ අසලින් ගංගාවකුත් යන සුප්‍රසිද්ධ. ඒකම මේ ස්ථානය විශේෂයක් තියෙනවා. දැන් ගොඩක් අය හිතන් ඉන්නේ මේක දකුණු පළාතේ තියෙනවා කියලා. නමුත් ඇත්තටම මේක තියෙන්නේ දකුණු පළාතේ නෙමෙයි ඌව පළාතේ. ඒක නිසා හිතලා හොඳට බලන්න මොකද්ද මේ ස්ථානය කියලා. දෙවන පැදිස් රජතුමාගේ සමයේ සිදුවුණු බෝධිරෝපණ උත්සවයටත් මේ ගමේ මේ ස්ථානයේ ජනතාව මේ ග්‍රාමයේ ජනතාව ආරාධනා ලැබුවයි කියලා කියනවා. ඒ තමයි අපේ හතරවෙනි ඉංගිය. අතර අපේ පස්වෙනි ඉංගිය තමයි මේක සම්බන්ධ වෙන්නේ පොඩ්ඩක් ලංකාවේ යටත් විත කරන සමයට ආසන්න කාලෙක. ඒකේ කියනවා මෙහෙම කියු ලිපියට අනුව කටයුතු කරන්න ලංකාවේ හිටපු ලන්දේසි ආණ්ඩුකරු වලට මතක ඇති ලන්දේසි ආණ්ඩුකරු කවුද කියලා. ලන්දේසි ආණ්ඩුකරු පොඩ්ඩක් අකමැති වුණා කියලා කියනවා. ඒ ආණ්ඩුකරු තමයි ෆන් එන්ගල්බෙක් කියන්නේ. ඔහු මේ කියු ලිපියට අනුව කටයුතු කරන්න අකමැති වෙච්ච නිසා ශ්‍රී ලංකාවේ අපි මේ කියන වරායට ඉංග්‍රීසියෙන් විසින් පහර දීලා අල්ල ගන්නවා. ඒ කියන්නේ මේක ෆන් එන්ගල්බෙක් මේ ස්ථානේ බාර දෙන්න අකමැති වුණා. මේ ස්ථානේ නෙමෙයි සමස්ත ලංකාවේම උන් යටතේ තියෙන ප්‍රදේශ ටික ඉංග්‍රීසින්ට බාර දෙන්න නැත්නම් ඉංග්‍රීසින් හමුදාවට මේ ප්‍රදේශවල ඇතුළු වෙන අවසර දෙන්න කියලා තමයි කියු ලිපියේ තිබුණේ. නමුත් ෆන් එන්ගල්බෙක් කැමති වුණේ නැහැ මේකට. මොකද ඔහු කිව්වා මේ ලිපිය ලියලා තියෙන විලියම් රජතුමා දැන් අපේ රජුරෝ නෙමෙයි. ඔහු නීති අනුකූල රජතුමා නෙමෙයි. ඒ නිසා ඔහු කියලා තියෙන දේවල් මට කරන්න බෑ කියලා ෆන් එන්ගල්බෙක් මේක ප්‍රතික්ෂේප කරා. ඒ නිසා ඉංග්‍රීසින් මොකද කරන්නේ? පහර දී අල්ලා ගැනීමේ තීරණයකට ආවා. ඒ අනුව මුලින්ම කරේ මම මේ කියන වරාය අල්ලගත් එක. මොකද්ද වරාය කියලා තමයි අපි මේ අහන්නේ. ඒක මගේ පස්වෙනි ඉංගිය. මම ඉදිරිපත් කරන හයවෙනි ඉංගිය ගංගාවක් සම්බන්ධයෙන්. මේ ගංගාව ආරම්භ වෙන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරේ තියෙන ඊටාම පූජනීය කඳු පන්තියක් ආශ්‍රිතව කඳු වැටියක් කන්දක් ආශ්‍රිතව කියලා කියනවා. ඒක කවි සමයේ තියෙන්නේ භෞතික ඇත්තම කියවොත් මේක භෞතිකවත් ඒ ස්ථානයේම ආරම්භ වෙනවා කියලා මම කියන්නේ නැහැ. මේක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් අපි කියනවා මෙන්න මේ කඳු වැටියේ මෙහෙම ගංගාවක් ආරම්භ වෙනවා. ඒ ගංගාවේ විශේෂත්වයක් තියෙනවා. මේ දැන් අර ලංකාවේ සුප්‍රසිද්ධ කවියකත් මේ ගංගාවක් තියෙනවා. මේ ගංගාව සහ තවත් ගංගා තුනක් සම්බන්ධයෙන් ගංගා හතරක් ගැන. නමුත් දැන් මේකෙදි කියන මේ ගංගාව විශේෂයි. ඒ තමයි විශේෂත්වය වෙන්නේ මේක ලංකාවේ වැඩිම ජලධාරිතාවයක් මුහුදට මුදාහරින ගංගාව. වැඩිම ජලධාරිතාවයක් මුහුදට මුදාහරින ගංගාව තමයි මේක. ඒ ගංගාවෙන් තමයි ඒ ගංගාව තමයි මම ඉංගිය වශයෙන් දක්වන්නේ. මොකද්ද මේ ගංගාව කියලා තමයි මම අහන්නේ. එතකොට ඔයාලා ඒක අඳුරගෙන ඒකත් ඊළඟට ලකුණු කරන්න ඕන. එතකොට ඊළඟට මම කතා කරන්නේ රාජධානියක් ගැන. මේ රාජධානිය ගැන කියනවා නම් විශේෂයෙන් කියනවා නම් මේකට පිවිසෙන්න ඉතාම සීමිත මාර්ග ප්‍රමාණයක් තියෙනවා. සීමිත මාර්ග ප්‍රමාණය පිවිසුම් මාර්ග ඉතාම සීමිතයි. සංඛ්‍යාත්මකව කියනවා නම් සාමාන්‍යයෙන් කියන්නේ මාර්ග 5යි තියෙන්නේ කියලා. මාර්ග 5යිලු තියෙන මේ අගනගරයට පිවිසෙන්න. ඒක මේ අගනගරයේ විශේෂත්වයකුත් තුණා. මේ අගනගරය අනුරාධපුර රාජධානියට පස්සේ බිහිවුණු එකක් වගේම ලංකාවේ දෙවනි දීර්ඝතම කාලයක් පැවතුණු රාජධානිය. දැන් දීර්ඝතම කාලයක් පැවතුණු රාජධානිය වල දන්නවා අනුරාධපුරේනේ. අනුරාධපුරේට පසු කාලේ බිහිවුණු රාජධානියක්. ඒකම මේක දෙවනි දීර්ඝතම කාලයක් පැවතුණු රාජධානිය. ඒ රාජධානිය මොකද්ද කියන එක තමයි මේ අහන්නේ ඊළඟ ප්‍රශ්නේදී. මොකද්ද මේ රාජධානිය කියලා? රාජධානිය කියන්නේ රාජධානිය අගනගරය තමයි අපි අහන්නේ. ඒ රාජධානිය අගනගරය මොකද්ද කියලා. එතන මගේ 8 වෙනි ඉංගිය තමයි මම ඒකෙදි කතා කරන්නේ ලංකාවේ ඊටාම පුරාණ නෞකා තොටුපළක් ගැන. මේක තියෙන්නේ බටහිර වෙරළට ටිකක් ආසන්නේ. එතකොට මහනුවර හිටපු දෙවන රාජසිංහ රජුරුවන්ගේ කාලේ අපි සුප්‍රසිද්ධ රජ කෙනෙක් දෙවන රාජසිංහ කියලා කියන්නේ පුතුගිසින් පන්නා දමන්න සෑහෙන මෙහෙයක් කරපු අවසානයේ පුතුගිසින් පරාජය කරපු රජතුමා. ලන්දේසින් ඉන් පස්සේ පැමිණියා ලංකාවට. ඒක වෙනම කතාවක් නේද? එතකොට මේ රජතුමා දෙවන රාජසිංහ රජතුමා නැත්නම් රාසින් දෙයියෝ කියලා කියපු මේ රාජසිංහ රජුරුවන් කාලේ වෙන විනත් මේ මම කියන වරාය මහනුවර රාජධානියට ඇතුළත් තිබුණා. මහනුවර රාජධානියට ඇතුළත් වුණා. එතකොට මේ වරාය තියෙන ආසන්නයේම සුප්‍රසිද්ධ හින්දු කෝවිලක් තියෙනවා. එතකොට අඳුර ගන්න මොකද්ද කියලා වල මහනුවර රාජධානියට ඇතුළත් තිබුණු වරායක් දෙවන රාජසිංහ රජ සමයේත් මේක මහනුවරට ඇතුළත් තිබුණා. මේ ස්ථානයේ සුප්‍රසිද්ධ හින්දු වරායක් තියෙනවා. හින්දු කෝවිලක් තියෙනවා. ඉතින් ඒ ස්ථානයේත් ඔයාලා ඔන්න දරුවෝ අඳුර ගන්න මොකද්ද කියලා මේ කියන විස්තරය අනුව. ඊට පස්සේ මම 9 වෙනි ඉංගිය වශයෙන් ඉදිරිපත් කරනවා ප්‍රාග්ඓතිහාසික ස්ථානයක් ගැන. මේක තියෙන්නේ ලංකාවේ ඔළුව කොටසේ. ඔළුව කියන්නේ යාපන අර්ධද්වීපේ.
යාපන අර්ධද්වීපයකට තමයි මේක තියෙන්නේ. ඔළුව කොටසේ තියෙන මේ ප්‍රාග්‍යතිස් ස්ථානේ මොකද්ද කියලා ඔයාලා අඳුර ගන්න. මේක 6 වෙනි පරාක්‍රම බහු රජුරන් කාලෙත් මේ ස්ථානය ගැන පොඩ්ඩක් කතා වුණා. ඒක නම් ප්‍රාග්‍යතිහාසික වැදගත්කමක් නිසා නෙවෙයි. මේ ස්ථානේ තිබුණා මේ ආසන්න ඉතාම ආසන්න ස්ථානයක සුප්‍රසිද්ධ හමුදා කඳවුරක්. ඒක හැබැයි අයිති වෙලා තියෙන මහා දෙවෙනි 6 වෙනි පරාක්‍රම රජුරන්ට නෙවෙයි. මේක අයිති වෙලා තියෙන යාපනයේ පාලකයට. ඔහුගේ රාජධානියට පිවිසෙන මේ ගොඩබිම පිවිසෙන ප්‍රධාන මාර්ගය ආශ්‍රිත තිබුණු මේ ස්ථානය හැඳින්වෙන්නේ ජාවක කෝට්ටේ කියලා. එතකොට ජාවක කෝට්ටේ කියන්නේ ප්‍රාග්‍යතිස් ස්ථානේ නෙවෙයි. අපි ප්‍රාග්‍යයිතිහාසික ස්ථානයට වෙනත් නමක් කියනවා. මම අහන්නේ ඒ ස්ථානේ නම තමයි. ඒ ස්ථානේ කොතන තියෙන්නේ කියලා අහන්නේ. දැන් ලොකු වලට උදව්වක් තියෙනවා. තියෙන්නේත් යාපන අර්ධද්වීපය කියලා මම කිව්වා. ජාවක කෝට්ටේ කියන නමක් කිව්වා. හමුදා කඳවුරකුත් තියෙනවා කියලා කිව්වා. තවත් ඕනනම් උදව්වක් කරන්න. මෑතකදී අවසන් වුණු 2009 මැයි මාසයේ 19 වෙනිදා අවසන් වුණු ඊළම් සටන් ව්‍යාපාරයේදී මේ අපි කියන ස්ථානයේ ඒ තාම තීරණාත්මක හමුදා කඳවුරක් තිබුණා. එක අවස්ථාවකදී LTT සංවිධානය මේ හමුදා කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. විශාල බටපිරිසකුත් ඝාතනය ලක් කරා. ඉන් පස්සේ මේක නැවත රජයේ ආරක්ෂක හමුදාව විසින් අත්පත් කරගත්තා. නමුත් මේක ඊටාම තීරණාත්මක ස්ථානයක්. ඉතින් ඔයාලා හිතා ගන්න මොකද්ද මේ ස්ථානය කියලා. ඒක තමයි අපේ 9 වෙනි ඉංගිය. 10 වෙනි ඉංගිය වෙන්නේ මේක අනුරාධපුරයට උතුරින් තිබිච්ච ජනපදයක්. මේක ඉතින් ආර්ය ජනපදයක් කියලා තමයි කියන්නේ. ආර්ය කියන වචනේ ගැන මම මෙතන කතා කරන්නේ. ආර්ය කියන එක ගැන කතා කරනොත් එහෙම ලොකු විස්තරයක් කියන්න බෑ. ආර්ය ජනපදයක් කියලා කියනවා. ඉතින් හැබැයි මතක තියාගන්න ලංකාවට මේ ආර්ය කියන කණ්ඩායම එන්න කලින් ලංකාවේ ජනපද ගොඩාක් තිබිලා තියෙනවා. ගම්මානක් තිබිලා තියෙනවා. විශාල වර්ධනයක් සහිත ජනපද ගණනාවක් තිබිලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියන මේ අනුරාධපුර කියන ස්ථානයේ විජය කුමාරයා එන්නත් කලින් හෙක්ටයාර 50ක විතර ජනපදයක් තිබුණා කියලා දැන්ට පුරාවිද්‍යාත්මකව හොයාගෙනත් තියෙනවා. ඉතින් මේ අපි කියන ජනපදේ අනුරාධපුර උතුරින් තියෙන්නේ. මේක කාලයක් අනුරාධපුරයට කලින් ලංකාවේ ප්‍රධාන පාලම මධ්‍යස්ථානයක් වශයෙන් උත් තිබුණා. හැබැයි විශේෂිතය තමයි මේ සම්බන්ධයෙන් තාම පුරාවිද්‍යාත්මක නටමුන් නම් හම්බෙලා නැහැ. ඉතින් අනුමානයක් තියෙන මේක මෙන්න මේ ගංගා දෙක ආශ්‍රිතව තමයි මේක තිබුණේ කියලා. ගංගා දෙකක් සුප්‍රසිද්ධ ගංගා දෙක. ඒ කියන්නේ එක ගංගාවක් මව් ගංගා අනිත් එක ඒකේ අතු ගංගාවක්. මේ අතු ගංගාව සහ මව් ගංගාව එකතු වෙන ස්ථානේ තමයි මේ ජනපදයේ තිබුණා කියලා අනුමාන කරන්නේ. අන්නේ ජනපදය මොකද්ද කියලා තමයි මම 10 වෙනියට අහන්නේ. එතකොට දැන් ඔන්න ඉඟි 10ක් මම දුන්නා. එතකොට ඉඟි 10කට පස්සේ අපි උත්තර ටිකක් බලලා ලකුණු කරනවා. ඊළඟ ඉඟි 10 මම ඊළඟ කොටසේ තමයි ඉතුරුත් කරන්නේ. මොකද නැත්තම් මේ අපේ මේ කියන අභ්‍යාසය ටිකක් දීර්ඝ වෙඩි වෙනවනේ. එතකොට ඔයාලටත් එපා වෙනවනේ. ඒ නිසා මම එහෙම කරන්නේ නැහැ. දැන් මම මේක ඉඟි 10කින් නතර කරනවා. ඊළඟ ඉඟි 10 ඊළඟ කොටසේ ඉදිරිපත් කරනවා. මුලින්ම අපි බලමු මොනවද මේ ස්ථාන කියලා. දැන් මම ඉඟි 10ක් ඔයාලට දුන්නා. සමහරවිට ඔයගොල්ලෝ උත්තර ලියන්නත් ඇති. අපි බලමු මොනවද කියලා. හරි. එතකොට දැන් මේකට ලියන්න විශේෂ කාලයක් ඕනේ නැහැ මං හිතන්නේ නේද? අපි ඒක සාමාන්‍යයෙන් අඳුර ගන්න ටක් ගාලා ඒ කියන් යන විස්තරය අනුව අඳුර ගන්න පුළුවන් ඔයාලට. හොඳයි. අපි මුලින් ඉඳලා බලමු එහෙනම් මොනවද මේ 10 කියලා. පළවෙනියටම කියනවා දවසවැනි රජතුමාගේ ප්‍රධාන වාර ව්‍යාපෘතියක්ලු මේක. මේ වාර ව්‍යාපෘතිය තිබුණු ස්ථානයේ ආසන්නයේ සුප්‍රසිද්ධ හිටි බුද්ධ ප්‍රතිමාවක් හිටි නෙමෙයි හිටි බුද්ධ ප්‍රතිමාවක් තිබුණයි කියලා කියනවා. මොකද්ද මේ හිටි බුද්ධ ප්‍රතිමාව කියලාත් ඔයාලට දන්න පුළුවන්. ලංකාවේ හිටි බුද්ධ ප්‍රතිමා මහ ගොඩක් නැහැ නේද? එතකොට හිටි බුද්ධ ප්‍රතිමා ඊටම සුළු ප්‍රමාණයක් තියෙන. එතකොට අපි බලනවා හිටි බුද්ධ ප්‍රතිමාවක් සුප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා නම් ඒ තියෙන්නේ අවුකන කියන බුද්ධ ප්‍රතිමාව. අවුකන ප්‍රතිමාව ආසන්නයේ තියෙන සුප්‍රසිද්ධ වාර ව්‍යාපෘතිය මොකද්ද? ධාතුසේන රජු කරපු. ඒ තමයි මෙන්න මේ කලා වැව. ඒක තමයි සුප්‍රසිද්ධ වාර ව්‍යාපෘතිය. අපි ඒක ලකුණු කරලිමු. මේ තියෙන කලා වැව තමයි අපි කියන වාර ව්‍යාපෘතිය. මේ තියෙන කලා වැව. මෙන්න අපි ඒක නම් කරන ගමන් ඒ කියන්නේ මේ ඉංග්‍රීසියට උත්තරේ දෙන ගමන් මම ඒක ලකුණු කරන්නම්. මම මේක පැහැදිලි ස්ථානයක තියන්නම් මෙහෙම. කලා වැවත් එක්ක කලා ඔය පටල ගන්න එපා. ඒක නිසා මම මේක මෙහෙම නොකර තිබුණු ස්ථානෙම තියන්නම් ඊතලකින් ලමක් කරන්න. නැත්නම් මේක ඔය කියලා හිතයි. කලා ඔය කියන්නේ මේ ඔය නැත්නම් ගංගාවට කලා වැව කියන්නේ ඒ වාර ව්‍යාපෘතියට. එතකොට මේක තමයි වාර ව්‍යාපෘතිය. මම ඒක දැන් පෙන්නන්නම්. මෙන්න මේක තමයි වාර ව්‍යාපෘතිය. මතක තියාගන්න. එතකොට මෙන්න මේ වාර ව්‍යාපෘතිය ගැන අපි කතා කරේ. කලා වැව. ඔන්න
හරියටම ලකුණු කරා. හරි. එතකොට අපි දෙවෙනි ඉංගියේදී කිව්වා ශ්‍රී ලංකාවට බටහිරින් ඉන්දිය සාගර කලාපයේ තිබුණු මේ අන්තර්ජාතික වෙළඳාම පස්සේ කාලෙකදී නැගෙනහිර කලාපයට මාරු වුණාම ඒ වෙළඳාමේ ලාභය ශ්‍රී ලංකාවට තවදුරටත් ලබා ගන්න. දැන් අපි දන්නවා අනුරාධපුර රාජධානිය පැවතුනේ මහාතිත්ත වරායේ ආදායමත් එක්ක. මේ ආදායමෙන් තමයි මහා අනුරාධපුර නගරය වර්ධනය වෙන්නේ. මොකද මේ නාගරික ප්‍රදේශයේ ජනතාව පදිංචි වුණේ මේ නගර මේ මෙතන ඉඳලා මේ වරායේ ගනුදෙනු කිරීමට තිබුණු පහසුව නිසා. මොකද මේ සම්පූර්ණ ප්‍රදේශය වනගත ප්‍රදේශයක්නේ. ඉතින් මේ නගරය දියුණුනේ ඒ වරායේ ආදායම සහ අය ආදායම ගෙනාපු වෙළෙන්දන්ගේ මුදල් වලින් තමයි මේ නගරය දියුණු වෙන්නේ. ඉතින් නමුත් මේ පැත්තේ වෙළඳාම බිඳ වැටුණාට පස්සේ මහාතිත්තේ බිඳුණාට පස්සේ අලුත් වරායක් දියුණුනා නැගෙනහිර කලාපයේ බරව. එහෙනම් නැගෙනහිර කියන්නේ මේ පැත්ත. නේද? එහෙනම් නැගෙනහිර කලාපයට බරව බිහිවුණු වරාය තමයි මොකක්ද අපි දන්න? ත්‍රිකුණාමල වරාය නේද? ගෝකර්ණතිත්ත වරාය. එතකොට මේකේ අහන්නේ මේ වරාය ගැන නෙවෙයි අහන්නේ අගනගරය ගැන. එහෙනම් මොකක්ද අගනගරය වෙන්නේ? පොළොන්නරුව කියන නගරය නේද? පොළොන්නරුව තියෙන්නේ කොයි ස්ථානේද? මෙන්න මේ ස්ථානේ. මෙතන තමයි පොළොන්නරුව තියෙන්නේ. අපි ඒක ඒතකොට තිතකින් ලකුණු කරන්න ඕන. පොළොන්නරුව කියන එක තිතකින් තමයි අපි ලකුණු කරන්නේ. මෙන්න මේ ස්ථානෙත් තිතක් තියමු අපි. ඊට පස්සේ ලියමු පොළොන්නරුව. මේක තමයි නගරය. පොළොන්නරුව නගරය. හරි. එතකොට අපි තුන්වෙනි ගියේ කිව්වා මේ නදිය මුහුදට එක්වන්නේ පැරණි වරායක් හා හින්දු කෝවිලක් ආසන්නයේ කියලා. ඒ කියන්නේ මේක මම පැහැදිලි කිව්වා මේ කෝවිල අයිනෙන් ගලන් යනවා කියන අදහසක් නෙමෙයි මම මෙතන කියන්නේ මේ ආසන්නෙන් හින්දු කෝවිලකුත් තියෙනවා එකම වරායකුත් තියෙනවා. දැන් මෙතන අහන්නේ ඇත්තටම මේ ගංගාව ගැන. ගංගාව මොකද්ද කියලා අහන්නේ. එතකොට මතක තියාගන්න පුළුවන් මෙතන වරායක් තියෙනවා, එකම හින්දු කෝවිලක් තියෙනවා, එකම දෙවනාගරීකරණ අවධියේ රාජධානි දෙකකුත් මේ ගංගාව ආසන්නයේ තිබුණලු. දෙවනාගරීකරණ අවධිය නම් මේ අනුරාධපුරයේ පොළොන්නරුව වෙන්න බෑනේ නේද? එහෙනම් මහවැලිගඟ වෙන්නත් බෑ, කලාවැව වෙන්නත් බෑ. එහෙනම් දෙවනාගරීකරණෝගේ ප්‍රධාන රාජධානි කීපයක් තුන දඹදෙණිය, යාපහුව, කුරුණෑගල කියන ඒවා. එහෙනම් යාපහුවයි කුරුණෑගලයි තියෙන්නේ දදුරුවය ආශ්‍රිතව. දදුරුවය ආශ්‍රිතවයි මේ ගංගාව තියෙන්නේ. ඒකම ඒ ගංගාව මුහුදට වැටෙන ස්ථානයේ වරායක් තියෙනවා. එතනම හින්දු කෝවිලකුත් තියෙනවා. එතකොට ඒ හින්දු කෝවිල මම ඒක නම් කරන්නේ නැහැ. මොකද අපිට තව ඉදිරියට ඒක අවශ්‍ය වෙයි. හින්දු කෝවිල මොකද්ද කියලා. රාජධානි දෙක ඔයාලා දන්නවා දැන්. ගම්පොළ නෙවෙයි යාපහුව සහ කුරුණෑගල කියන රාජධානි දෙක. දැන් රාජධානි දෙක නෙමෙයි නම් කරන්න තියෙන්නේ මේ ගංගාව. එහෙනම් මේ ගඟ මොකද්ද? මේකට කියන්නේ අපි දැදුරු ඔය කියලා. දැදුරු ඔය. දැදුරු ඔය. මෙන්න මේ ස්ථානේ දැදුරු ඔය තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ ඊළඟ ඉංගියට යමු. මොකද්ද කියලා? අපේ ඊළඟ ඉංගියේ තියෙන්නේ මේ දෙවන පැතිස් රාජ සමය සිදු වූ සිද්ධියක් ගැන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරන උත්සවයට මේ දකුණු පළාතේ එක ස්ථානයක තිබුණු ග්‍රාමයක ජනතාවට ආරාධනා කළා කියලා කියනවා. එහෙනම් දකුණු පළාත කියන්නේ මේ පැත්තනේ නේද? එතකොට දකුණු පළාතේ ග්‍රාමයක පිරිසකට ආරාධනා කළා. මේ ග්‍රාමය ගැනත් පොඩි විස්තරයක් කියනවා. මේක දැන් Hindu ආගමට සම්බන්ධ පූජනීය ස්ථානයක්. නමුත් විවිධ ආගම් වල මෙතන ස්ථානට යනවා. විවිධ බාරහාර ඔප්පු කරන්න නේද? බාරහාර ඔප්පු කරන්න එතනට යනවා කියලා කියනවා. ඒකම මේකේ තව ඉංගියක් දීලා තියෙනවා. මේක හැබැයි අයිති වෙන්නේ නම් දකුණු පළාතට කියලා හිතුවට දකුණු පළාතට නෙමෙයි මේක අයිති වෙන්නේ ඌව පළාතට කියලා. එහෙනම් මේ ස්ථානේ මොකද්ද කියලා ඔයාලට පොඩි පැටලිල්ලක් එන්නේ නැති. මේක දැන් ගොඩක් කියලා දකුණු පළාත කියලා හිතන් හිටිය එකක් නේද? දකුණු පළාත කියලා හිතන් හිටියට මේ ස්ථානේ තියෙන්නේ ඌව පළාතේ. ඒ තමයි කාචරගාමේ. කාචරගාමේ කියන්නේ දැන් කතරගම. මෙන්න මේ ස්ථානේ තමයි කතරගම ස්ථානගත වෙලා තියෙන්නේ. අපි ඒකත් ලකුණු කරමු. කාචරගම නැත්නම් කතරගම. අපි කතරගම කියලිමු. කතරගම. මේ ස්ථානේ තමයි කතරගම තියෙන්නේ. ඒතකොට හිතක් තියලා තියෙන නිසා අපිට ගඟේ මේ පැත්තේ නමුලුවට ගැටලුවක් නැහැ. පැහැදිලිනේ? හරි ඊට පස්සේ අපි පස්වෙනි ඉංගියෙන් කියන්නේ මේ කියු ලිපියට සම්බන්ධයෙන්
ප්‍රතිචාර දක්වන්න ෆන් එන්ගල්බෙක් කියන ලන්දේසි ආණ්ඩුකාරවරයා ටිකක් අදිමදි කරපු නිසා, ඒ කියන්නේ ඔහු කියු ලිපියේ කියලා තියෙන දේ කරන්න ඔහු අදිමදි කරපු නිසා ඉංග්‍රීසීන් මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික ලන්දේසින්ට පහර දීලා අල්ලගන්න තීරණය කරනවා. ඒකෙදි මුලින්ම වුන් අල්ලගත්තේ එක්තරා ස්ථානයක්. ඒ ස්ථානය අපි මීට පෙරත් පොඩ්ඩක් දැන් කතා කරා. ඒ තමයි මෙන්න මේ ස්ථානයේ තියෙන ත්‍රිකුණාමලය වරාය. මෙතන තියෙන ත්‍රිකුණාමල වරාය. මෙන්න මෙතන තමයි ත්‍රිකුණාමල වරාය හරියටම තියෙන්නේ. මේ එක නෙමෙයි දරුවනේ වරාය කියන්නේ. මේ කියන්නේ මේ කොට්ටියරම් බොක්ක. මෙන්න මෙතනින් ආපහු හැරලා ගිය කොටස තමයි වරාය. ත්‍රිකුණාමල වරාය කියන්නේ මේක. මේ කොට්ටියරම් බොක්ක. එහෙනම් මෙතන තමයි ත්‍රිකුණාමල වරාය ලකුණු කරන්න ඕන හරියටම. අපි එකත් ලකුණු නම් කරමු. ත්‍රිකුණාමල වරාය. මෙන්න මේ ස්ථානේ තියෙන්නේ. හරි. එතකොට අපේ ඊළඟ ඉංගිය 6 වෙනි ඉංගිය ලංකාවේ වාර්ෂිකව වැඩිම ජලධාරිතාවක් මුදහරන ගංගාව සහ මම ඒකෙදි ඉංගියක් දුන්නා. මේක පටන් ගන්න ලංකාවේ පූජනීය කඳු වැටිකින් කියලා කවියක් තියෙනවා කියලා. ඉතින් මේක ඔයාලට එතනින්ම මේ හොයාගන්න පුළුවන්. ටික හොයාගන්න හැකියාව තියෙනවා. මොකද්ද මේක අපි අහලා තියෙන මහවැලි කැලණි කළු වලවේ යන ගංගා නේද? සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා කියන්නේ නේද? එහෙම කවියක් තියෙනවනේ. එතකොට මෙතන මහවැලිත් තියෙනවා, කැලණිත් තියෙනවා, කළු ගඟක් තියෙනවා, වලවේ ගඟක් තියෙනවා. දැන් මොකද්ද මේකෙන් ජලධාරිතාව වැඩිම ගඟ කියලා හොයාගන්නත් එපා නේද? එහෙනම් වැඩිම ජලධාරිතාවය තියෙන්නේ කළු ගංගාවේ. කළු ගංගාව තමයි වැඩිම ජලධාරිතාව තියෙන ගංගාව. එතකොට මේකේ තව පුංචි විස්තරයක් දාන්න පුළුවන් අපිට. මේ ආසන්නයේ මේ විජයබා කොල්ලේට පස්සේ රාජධානියකුත් බිහි වුණා. මේ ගංගාව ආශ්‍රිතව විජයබා කොල්ලේට පස්සේ රාජධානියකුත් බිහි වුණා. ඒ තමයි රයිගම රාජධානිය. එතකොට මේ ගංගාව කළු ගංගාව පැහැදිලි එක කිසිම ගැටලුවක් නැතුව මේ ගංගාව තමයි අපිට නම් කරන්න තියෙන්නේ. එහෙනම් මේ ගංගාව තමයි මෙන්න මේ කැලණි ගඟට පහළින් මෙතන තියෙනවා කළු ගංගාව. මෙන්න මේ ස්ථානේ කළු ගංගාව. අපි ඒකත් නම් කරමු. කළු ගඟ. මේක තමයි එතකොට කළු ගඟ. ඔන්න කළු ගඟ. 7 වෙනි ඉංගියෙන් අපි කිව්වා මේ රාජධානියක් ගැන. ඒකට තියෙන්නේ සීමිත පිවිසුම් මාර්ග කිහිපයක් කියලා කිව්වා. ප්‍රමාණය කිව්වා. ඒකම ලංකාවේ වැඩිම දීර්ඝ කාලයක් පැවති රාජධානිය කියලාත් කිව්වා. මේක අවුරුදු 400ක් පැවතුණු රාජධානියක්. මම විස්තර කරන්නේ ඒ තමයි මේ මෙන්න මේ ස්ථානයේ තියෙනවා මහනුවර රාජධානිය. මෙතන තියෙන්නේ ඒක තමයි මේ මම කියන ඉංගියට අදාළ පිළිතුර. මෙන්න මේ ස්ථානය තමයි මහනුවර නගරයේ ස්ථාපනගත වෙලා තියෙන්නේ. එතකොට මේ රාජධානිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දෙවනි දීර්ඝතම කාලයක් පැවති රාජධානිය වගේම ඒ රාජධානිය අගනුවර තමයි අපි මේ කතා කරමු මහනුවර නගරය වෙන්නේ. එතකොට මහනුවර රාජධානිය කියලා කියන්නේ මහනුවර නගරය නෙමෙයි මතක තියාගන්න. මහනුවර රාජධානිය කියන්නේ සම්පූර්ණ බල ප්‍රදේශයක්. ඒකට මේ නුවර කලාවිය දක්වාමයි තුනානේ. ඒ කියන්නේ විශාල ප්‍රදේශයක් නේ නේද? නුවර කලාවිය කියලා කියන්නේ නුවර වැවෙන් නුවරව තියෙන අනුරාධපුරේ නුවර වැවෙන් කලාවැවෙන් සහ පදවිය වැවෙන් ආවරණය වෙන පෝෂණය වෙන ප්‍රදේශය තමයි නුවර කලාවිය කියන්නේ. නුවර වැව කලාවැව පදවිය වැව නුවර කලාවිය. එතකොට ඒ ප්‍රදේශයත් අයිතුණා මහනුවර රාජධානියට. එතකොට මහනුවර රාජධානිය කියලා නෙමෙයි මම දැන් නම් කරන්න කියලා කිව්වේ ඔයගලන්ට. මහනුවර රාජධානිය අගනුවර තමයි මහනුවර නගරය. එතකොට ඒක තමයි මේ නම් කරන්න යන්නේ මහනුවර නගරය. මෙන්න මේ ස්ථානේ තමයි මේක තියෙන්නේ. මහවැලි ගඟ මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක් වගේ හැඩයකට නැම්මක් සහිතව ගමන් කරන ස්ථානයේ මැද මහනුවර නගරය තියෙනවා. ඒක තමයි අපි මේ ලකුණු කරන්නේ මහනුවර නගරය. අපි මේකට සෙන්කඩ ගලපුර කියලාත් කියනවා. මහනුවර මෙන්න මේ ස්ථානය තමයි තියෙන්නේ. එතකොට අපි ඒ 7 වෙනි ඉංගිය අපි කතා කරේ. 8 වෙනි ඉංගියට අපි කිව්වා ලංකාවේ පුරාණ නෞකා තොටුපළක් ගැන කතා කරේ. එතකොට මේක දෙවන රාජසිංහ රජුණන් නැත්නම් රාසිංහ දෙයියෝ කියලා අපි කියපු. දෙවන රාජසිංහ රජුණන් කාලෙත් මේක අයිති වෙලා තිබුණායි කියලා කිව්වා මහනුවර රාජධානියට. එතකොට ඒ රාජධානිය ගැන තව විස්තරයක් මම කිව්වා. මේ රාජධානිය තියෙන්නේ ආසන්නයේම තව හින්දු කෝවිලකුත් තියෙනවා කියලා. සුප්‍රසිද්ධ හින්දු කෝවිලක්. ඉතින් මේ හින්දු කෝවිල ගැන අපි දැන් ටිකට කලින් කතා කරා. මෙන්න මේ ස්ථානයේ තියෙන්නේ රාජධානියට අයිති වරාය. මතක තියාගන්න මේ වරාය අපි ලකුණු කරන්නේ හින්දු කෝවිල නෙමෙයි. ඒ වරාය තමයි සලාවත් තොට නැත්තම් හලාවත කියන ස්ථානේ. මේ දැදුරුවේ මුහුදු වැටෙන තැනට පහලින් හලාවත ස්ථානගත වෙලා තියෙනවා. මෙන්න මේ ස්ථානේ හලාවත තියෙන්නේ සලාවත් තොට. දැන් මතක තියාගන්න වරායක් ලකුණු කරනකොට අපි රට ඇතුලේ මේක ලකුණු කරලා හරියන්නේ නැහැ. මේ වගේ තැන්වල මෙහෙම තියලා හරියන්නේ නැහැ. ඒක වරායක් කියන්නේ මුහුද ආසන්නයේ තියෙන එකක්. ඉතින් අපි ඒක මේ ස්ථානයේ ස්ථානගතව ගානට ස්ථානගත කරන්න ඕන. හරියට ලකුණු කරන්න ඕන. එහෙනම් අපි ඒක නම් කරමු. සලාවත් තොරනේ අපි හලාවත කියලාම ලියමු. හලාවත. මෙන්න මේ ස්ථානයේ හලාවත තියෙනවා.
මම zoom out කරන්න මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න කැලණි ගඟ තියෙනවා ඊට උඩින් දැදුරුවය සහ කැලණි ගඟ අතර ගංගා තියෙනවා. අපි මේ ප්‍රධාන ගංගා තියෙන දෙක. එතන තමයි හලාවත කියන එක සනගත වෙලා තියෙන්නේ. ඒක තමයි අපි මේ කතා කරු වරාය. එතකොට අපි කතා කරේ 8 වෙනි ගිය ගැන 9 වෙනි ගිය තියෙනවා යාපන අද්දීපයට අයිති ප්‍රාග්‍යතික ස්ථානයක් ගැන. මේ ප්‍රාග්‍යතික ස්ථාන ගැන මම කියනකොට කිව්වා මේක ජාවක කෝට්ටි කියලා හඳුන්වනවා කියලා. යාපන අද්දීපය ගිහම අපි ආයි කොහෙවත් කැරකෙන්න ඕනේ නැහැ. මෙන්න යාපන අද්දීපය. අපි එතනට යමු. මේකේ තියෙනවා ජාවක කෝට්ටි කියලා ස්ථානයක්. අපි ලකුණු කරන්න යන්නේ ඒක මම කෝක ලංකාවේ ඔළුවේ කෑල්ල කියලා මේකට කිව්වේ. අපි එහෙම හඳුන්වනවා නිකන්. ඒ ඔළුව ආසන්නේ ඔළුවේ උනාට මේකේ තියෙන පොඩක් බෙල්ල පැත්තට බරව. මෙන්න මේ හැරි තමයි තියෙන්නේ. මේකට කියන්නේ අලිමංකඩ කියලා. අලිමංකඩ මෙන්න මේ ස්ථානේ තමයි අලිමංකඩ තියෙන්නේ. ඒතර මේ වගේ එකක් සාමාන්‍යයෙන් අපි මම මීට පෙර වැඩසටහන් වලදී කිව්වා අපි නම් කරනකොට මේක පැහැදිලි ස්ථානයක නම් කරන්න ඕන. නම තියෙන්න ඕන පැහැදිලි ස්ථානයක. නම පැහැදිලි ස්ථානයක ලියනවා. තිත අදාළ තැන තියෙන්න ඕන. ඊතලකින් මේක යා කරන්න පුළුවන්. ඊතලක හරිය මේ වගේ රේඛාවකින් මෙහෙම තිතට රේඛාවක් මගින් යා කරන්න පුළුවන්. එතකොට ඕක නිවැරදිද? දැන් මේ අපි මෙන්න මේ වගේ තැනක මේක ලියුවොත් එහෙනම් මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නව නේද? අකුරු පැහැදිලි නැහැ. මෙන්න මේ ස්ථානයේ වගේ තමයි මේක ලියන්න ඕනේ. ඒක මේකෙදි මම දැන් මේ මගේ මම කරන software එක අනුව මට මේ කළු පාටින් ඔන්න මේක වර්ණ වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඔයාලා ලියනකොට මේක පැන්සලකින් ලකුණු කරන්න මතක තියාගන්න. පෑනකිනුත් එපා. කළු පෑනකින් කොහෙත්ම එපා. මොකද සිතියම එන්නේ කළු පාටින්නේ. පැන්සලකින් ලකුණු කරන්න හැම විටම. ඒක මේ තිත ගැනත් හිතන්න. මම ඒකත් කලින් කියලා දෙනවා. මේ ලොකු තිත් යන්න එපා. වර්ග කිලෝමීටර් 60 70 2300 ආවරණ වෙන තිත් යන්න එපා. ඒ කියන්නේ මේ තිත සාමාන්‍යයෙන් ප්‍රමාණවත්. මේ වගේ ලොකු තිත් තිබුවොත් එහෙම මේ වගේ තිබුවොත් එහෙම ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකත් මතකේ තියාගන්න. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මොකද අපි මේ මෙන්න මේ ප්‍රමාණය විතරක් තමයි සාමාන්‍ය මේකට තියන්නේ. හරි. එතකොට මම මේක ඩිලීට් කරනවා. ඒක වැඩක් නැහැ. අපි දැන් 9 වෙනි එක ලකුණු කරා. 10 වෙනි එකට අපි කිව්වා අනුරාධපුරයට උතුරින් තිබුණු ආර්ය ජනපදයක් කියලා. එහෙනම් අපි අනුරාධපුරයට උතුරින් කියලා තියෙනවා නම් අපි ආයි දකුණු පළාතට යන්න ඕනේ නැහැ නේ. අනුරාධපුරයට උතුරින් තිබුණු ආර්ය ජනපදය මොකක්ද කියලා මේ අහන්නේ. එතකොට මේ ජනපදය ගැන මම කියනකොට කිව්වා මේක තියෙන්නේ ගංගා දෙකක් අතරේ කියලා. ඒ කියන්නේ අතු ගංගාවක් සහ මව් ගංගාවක් අතරේ තියෙන්නේ කියලා. එතකොට මේ අතු ගංගාව සහ මව් ගංගාව වෙන්නේ මල්වතුවේ සහ කනදරා කියන ඔය. එතකොට මේ ඔයවල් දෙක අතර තමයි මේක ස්ථානගත වෙලා තියෙන්නේ. හැබැයි මෙතන පොඩ්ඩක් සිතිම වලට පැටලිල්ලක් ඒවි. මෙන්න මේ ගංගා මෙතන තියෙන මල්වතුවේ කනදරාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට මේක තමයි කනදරාවට ගන්න වෙන්නේ. කනදරා කියන ඔයට. එතකොට මෙතනත් අත්තක් තියෙනවා. සමහර තැන්වල සමහරු මෙතනත් ලකුණු කරනවා. මම ඒක දැකලා තියෙනවා. එහෙම ලකුණු කරලා තියෙනවා. මමත් සමහරලාට ඒ ස්ථානය කියලා තියෙනවා හඳුනලා දීලා. නමුත් මෙන්න මේ ස්ථානය වඩා නිවැරදි කියලා තමයි මම හිතන්නේ. මොකද මේ අතුගංගාව මෙහි ගලා ඒ කියන්නේ මෙහින් එන එකක් වගේ නෙමෙයි. මේ පැත්තෙන් ගලන් එන අතුගංගාවක් එක තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඉතින් සිටීමේ තියෙන විදිහට නම් අපිට මේ ස්ථානෙත් කොයි තැනකට ලකුණු දෙන්න වෙන තත්ත්වයක් තියෙන්නේ. හැබැයි අපි නිවැරදිව ලකුණු කරනවා නම් මම හිතන්නේ මේ ස්ථානෙට මේක දාන එක හොඳයි කියලා. නමුත් මේ ස්ථානෙත් මම දන්නේ ඒක බලන ගුරුවරයාගේ හැටියට තමයි මේක තීරණය වෙන්නේ. අපි දන්නේ සමහරවිට පොඩි අවස්ථා ලැබෙන්න පුළුවන්. ඉතින් කොහමද අනුරාධපුර උතුරින් තියෙන ස්ථානයක් වශයෙන් මේක තමයි මෙතන දාන්න පුළුවන්. මේක ස්ථානය ලම් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා මෙතන අපි ලකුණු කරමු උපතිස්ස ගාම කියලා මේකට කියන්නේ. උපතිස්ස ගාම. මෙන්න මේ ස්ථානයේ උපතිස්ස ගාමේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ කනදරාවය, මේ තියෙන්නේ මල්වතු ඔය. ඒ දෙක අතර තමයි මේ ගම්මානේ තියෙන්නේ. හරි. එතකොට ඔන්න දැන් අද අභ්‍යාසය අපි කරා. මේ අභ්‍යාසය වලට පුළුවන් අර ඉංගි අණුව විස්තර අණුව පොඩ්ඩක් තව වතාවක් අහලා බලලා කරන්න පුළුවන් නම් හොඳයි. ඒ තව ස්ථාන 10ක් ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. අදට එතකොට මේක මේ පොණයි කතා කරන්නේ. ඉතින් හැම දරුවෙකුම මේ අභ්‍යාස නැවත කරලා හොඳට පුරුදු වෙන්න ඔයාලට වර්ධින්නේ හොඳට මේක කරන්න පුළුවන්කම ලැබෙයි. හරි. එහෙනම් හැම කෙනෙක්ටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.